සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සම්මාදිට්ඨි ධර්මදේශනා මාලාවේ අද මේ පැවැත්වෙන්නේ ඔබ නරඹන්නේ ශ්‍රවණය කරන්නේ 4 වෙනි දේශනාව. අපි මුලින්ම කතා කළා සම්මාදිට්ඨිය ගැනත්, ඒ වගේම පළවෙනි වාරය විදිහට කම්මපත වාරයත් අපි කතා කළා පළවෙනි දේශනාවේදී. ඉන් පස්සේ දේශනා දෙකේදීම අපි කතා කළේ ආහාර ගැන. අද අපිට කතා කරන්න තියෙන්නේ සත්‍ය වාරය, සත්‍ය වාරය, චතුරාර්ය සත්‍ය ගැන. ඔබ මේ වෙනකොට දන්නවා සම්මාදිට්ඨියට පත් වුණා කියලා කියන්නේ යම්කිසි කෙනෙක් සෝතාපන්න වුණා කියන එක, සෝවාන් වුණා කියන එක. එමත් නැත්නම් සංයෝජන තුනක් ප්‍රහාණය වුණා කියන එක. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය වුණා කියන එක. ඊන් පස්සේ නියතෝ සම්බෝධි පරායනෝ කියන තත්ත්වයටපත් වෙන. හිමත නියත වශයෙන් ධර්මය අවබෝධ කරන කෙනෙක් බවට පත් වුණා කියන එක. සසර ගමනේ කෙලවර පෙරුණා කියන එක. ඒ කියන්නේ උපරිම ආත්මභාව 7ක් දක්වා සසර ගමනේ කෙලවර තමන්ට පේනවා, නිට්ටය වුණා කියන එක. නියත වශයෙන්ම සතර අපායන් මිදුණා කියන එක සම්මාදිට්ඨියටපත් වුණා කියලා කියන්නේ. එතකොට එහෙනම් ඒක පුංචි දෙයක් නෙවෙයි කියලා ඔබ දන්නවා. ඔබට තේරෙන්නේ නැති ආහාර ගැන කතා කරනකොට ඒ ආහාරංච පජානාති කියනකොට ඒ ආහාර ගැන තියෙන විශේෂයෙන් දැනගැනීම කියන එක පජානාති, ඒ ආහාර ගැන නුවණින් දැනගැනීම කියන්නේ කොයිතරම් ගැඹුරුද කියලා. එතකොට ආහාර ගැන ඒ නුවණින් දැනගත්තා නම්, ආහාර සමුදය ගැන දැනගත්තා නම්, ආහාර නිරෝධය ගැන දැනගත්තා නම්, ආහාර නිරුද්ධ කරන මාර්ගය ගැන දැනගත්තා නම්, ඉපමණකින් එයා සතර අපායන් නිදහස් වෙනවනේ. ඉපමණකින් එයාගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා යනවනේ. ඉපමණකින් එයාගේ මේ කෙලවරක් නැති දීර්ඝ සසර ගමනේ කෙලවර පේන්න පටන් ගන්නවනේ. නැවත කවදාවත් සතර අපායට නොයන මට්ටමට පත් වෙනවනේ. නියත වශයෙන් ධර්මය අවබෝධ කරන කෙනෙක් බවට පත් වෙනවනේ. ඒතකොට ඒක පුංචි දෙයක් නෙවෙයි, ගැඹුරු දෙයක්. ඒ වගේමයි පින්වත්නි, සත්‍ය වාරයේදී කතා කරන්නේ තාමත්ම ගැඹුරු දෙයක් ගැන. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආහාර වාරය ගැන දේශනා කරලා අවසන් වෙනකොට එතන හිටපු ස්වාමීන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියා සිටිනවා,
සාදෞසෝතිකෝති බික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤං අපුච්චුං. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු ආහාර වාරයේ සතුටින් පිළිඅරගෙන අනුමෝදන් වෙලා ඊන් පස්සේ නැවත පෙරලා ප්‍රශ්නයක් අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන්. සියා පනාවසු අඤ්ඤූපි පරියායෝ යත ආර්ය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. ආශ්මත් සාරිපුත්තයන් වහන්සේ ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා කියන්න තවත් කාරණා තියෙනවාද? තවත් කරුණු තියෙනවාද කියලා හෙව්වා. සියාවසු ආශ්මත්නි තියෙනවා. යතෝකෝ අරිය ශාවකෝ යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ දුක්ඛංච පජානාති. ආශ්මත්නි ආර්ය ශ්‍රාවකයා දුක ගැන හොඳට නුවණින් දන්නවා නම් පජානාති. ජානාති කියන්නේ දන්නවා. පජානාති කියලා කියන්නේ නුවණින් දන්නවා. දුක්ඛංච පජානාති. දුක්ඛ සමුදයංච පජානාති. දුකේ හට ගැනීම ගැන නුවණින් දන්නවා නම්. දුක්ඛ නිරෝධංච පජානාති. දුකේ නිරුද්ධ වීම ගැන නුවණින් දන්නවා නම්. දුක්ඛ නිරෝධ ගාමිනීම් පටිපදංච පජානාති. දුක නිරුද්ධ කරන මාර්ගය ගැන නුවණින් දන්නවා නම්. එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. ආශ්මත්නි උපමනකින් ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨියෙන් යුක්තයි. උජුගතාස්ස දිට්ඨි දෘෂ්ටිය ඍජු වුණා. දැක්ම ඍජු වුණා. ධම්මේ අවිච්ඡප්පසාදීන සමන්නාගතු ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමකට ආවා. ආගතෝ ඉමන් සද්ධම්මන්ති ධර්මී වෙත පැමිණියා කියලා ආර්ය ශ්‍රාවකයා සම්බන්ධයෙන් කියන්න පුළුවන් කියනවා. ওই ටික දන්නවා නම්, ওই ටික නුවණින් දන්නවා නම් මොකද්ද? දුක ගැන. දුක්ඛංච පජානාති. දුක ගැන නුවණින් දන්නවා නම්. දුක්ඛ සමුදයංච පජානාති. දුකේ හට ගැනීම ගැන නුවණින් දන්නවා නම්. දුක්ඛ නිරෝධංච පජානාති. දුකේ නැතිවීම ගැන, නිරුද්ධ වීම ගැන නුවණින් දන්නවා නම්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. දුක නිරුද්ධ කරන මාර්ගය ගැන නුවණින් දන්නවා නම් උපමනකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි. ධර්මී වෙත පැමිණියා. ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමකටපත් වුණා. දෘෂ්ටිය ඍජු වුණා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා. ඊන් පස්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන කතමංචාවසෝ දුක්ඛං. ආශ්මති දුක කියන්නේ මොකක්ද? දැන් මේ දුක කියන එක මේ බුද්ධ ශාසනයේ කෙනෙක් අවබෝධ කරගත යුතු ප්‍රධානම දේ දුක. චතුරාර්ය සත්‍යනේ මේ බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු 45ක් අවුරුදු 45ක් පුරාවට දේශනා කරපු සමස්ත ධර්මයේ හරය කැටි කරලා ගත්තොත් මේක චතුරාර්ය සත්‍යනේ. චතුරාර්ය සත්‍ය කියන කොටසට ආයත් කරන්න පුළුවන් කියන්නේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා දේශනා කළේ. මහත් පදව සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළානේ කැලේ ඉන්න හස්තිරාජයාගේ පාසටහන ඇතුළට කැලේ ඉන්න අනිත් ඕනම සතෙකුගේ පාසටහනක් ඇතුළත් කරන්න පුළුවන්. ඒ කියන්නේ කැලේ ඉන්න සියලු සතුන්ගේ පාසටහන් අතරින් අග්‍රයි හස්තියාගේ පාසටහන. ඒ වගේ කිව්වා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට දේශනා කරපු සමස්ත ධර්මය, සම්පූර්ණ ධර්මය මේ චතුරාර්ය සත්‍ය කියන කොටසට ඇතුළත් කරන්න පුළුවන් කිව්වා. චතුරාර්ය සත්‍ය කියන කොටසට. එහෙනම් අපි මේ ධර්මයේ කොතනින් ගත්තත් ඒකේ චතුරාර්ය සත්‍යය අඩංගු වෙන්න ඕනි. කොතනින් ගත්තත් චතුරාර්ය සත්‍ය අඩංගු වෙන්න ඕනි. එනම් බුදුරජාණන් වහන්සේගේ කාර්යභාග්‍යතුන් වහන්සේ කළා අවුරුදු 45ක් පුරාවට ඒ චතුරාර්ය සත්‍ය අඩංගු ධර්මයේ විවිධ විදිහට තථාගතයන් වහන්සේ ඒ කෙනාගේ නුවණේ ප්‍රමාණයට, ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන් වල මෝරාගිය ප්‍රමාණයට, ඒ කෙනාගේ පුණ්‍ය ශක්තිය ප්‍රමාණයට තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍යමයි දේශනා කළේ. ඒතර සමහර දේශනා තියෙනවා දැන් ගිහි ජීවිතය සාර්ථක කරගන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේශනා.
ඒතර කෙනෙකුට කියන්න පුළුවන් ඒතර මේ වල චතුරාර්ය සත්‍ය තියෙනවද? ඔව්. ගිහි ජීවිතේ සාර්ථක කරගන්න දේශනා කරපු දේශනාවල චතුරාර්ය සත්‍ය තියෙනවා. ඒ දේශනාවේ තියෙන චතුරාර්ය සත්‍ය මතු කරලා ගන්න අපි දක්ෂ වෙන්න ඕනි. දැන් බලන්නකෝ දැන් ගිහි ජීවිතය ගත කරන්න කෙනෙකුට දේශනා කරපු දේශනාවක් නේ අපි ගත්තොත් එහෙම ව්‍යග්ගපච්ච සූත්‍රය. දීඝජානු කියන ඒ තරුණ පුත්‍රයා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ මට මේ මෙලොව පරලොව යහපත පිණිස බණක් කියන්න කියලානේ. මේ ජීවිතය සාර්ථක කරගන්න බණක් කියන්න කියලානේ දේශනා කරන්නේ. පරලොව ජීවිතය සහ මෙලොව මේ නිවන් දකින්න බණක් නෙවෙයි ඉල්ලන්නේ. දීඝජානු ඉල්ලන්නේ භාග්‍යතුන් වහන්සේගෙන් නිවන් දකින්න බණක් නෙවෙයි. නෝ බලන්නකෝ මේ දේශනාවේ පවා භාග්‍යතුන් වහන්සේ අර ජීවිතය සාර්ථක කරගන්න තියෙන කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකේ අවසානට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ කෙනෙක් ඇති කරගත යුතු දියුණු කරගත යුතු අංග විදිහට ප්‍රඥාවත් සද්දා සීල ඡාග පඤ්ඤා කියලා. ශ්‍රද්ධා සීල ඡාග පඤ්ඤා කියලා දේශනා කරනවා. අන්නේගේ ප්‍රඥාව කියන එක විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ එතනත් ප්‍රඥාව විස්තර කරන්නේ උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියලා. ඒ කියන්නේ අර මෙලොව මේ ජීවිතයේ සාර්ථක කරගන්න ධර්මයක් කියන්න කියලා කියනකොට භාග්‍යතුන් වහන්සේ ගිහි ජීවිතේ සාර්ථක කරගන්න ප්‍රඥාවෙන් යුක්ත ප්‍රඥා සම්පන්නව කටයුතු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට එතන ප්‍රඥාව කියලා විස්තර කරන්නේත් උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඒතර මේ උදේ කියන්නේ මොකද්ද? උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ කියන එක උදේ කියන්නේ මොකද්ද? හට ගැනීම. අත්ත කියලා කියන්නේ නැත්නම් විය කියලා කියන්නේ උදයව්‍ය කියලා කිව්වත් එතන නිවැරදි. විය කියලා කියන්නේ නැතිවීම. නිරෝධය. සමුදය නිරෝධය. උදයව්‍ය හට ගැනීම නැතිවීම. මොකී හට ගැනීම නැතිවීමද? පංච උපාදානස්කන්ධේ. රූපේ හට ගැනීම නැතිවීම. වේදනාවේ හට ගැනීම නැතිවීම. සංඥාවේ සංස්කාරී විඥානී හට ගැනීම නැතිවීම දැකීමේ නුවණ උපදව ගන්න කියලා කියනවා. මෙලොව ජීවිතය සාර්ථක කරගන්න. එහෙනම් අපිට එකෙන් හොඳට පැහැදිලි. මෙලොව ජීවිතය සාර්ථක කරගන්න කියන්නේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්නවා කියන බෞද්ධ ඇසින් බුදුරජාණන් වහන්සේගේ දැක්ම තුළින් කියන්නේ මෙලොව ජීවිතය සාර්ථකයි කියලා අපි සාමාන්‍ය ලෝකේ හඳුන්වන සාර්ථකත්වය නෙවෙයි. එයා මෙලොව ජීවිතයේ සාර්ථක ගත කරපු කෙනෙකුගේ පරලොව ජීවිතය සාර්ථකයි. තේරුණානේ? මෙලොව ජීවිතයේ සාර්ථක ගත කරපු කෙනෙකුගේ පරලොව ජීවිතය සාර්ථකයි. එහෙනම් මෙලොව පරලොව සාර්ථකයි. මෙලොව පරලොව සාර්ථකයි කියන්නේ එයා මේ ජීවිතයේ පින්දහම් කරමින් කුසල් වඩනවා කියන එකයි. ගිහි ජීවිතය ගත කරන කෙනෙකුත්. අපි සාමාන්‍ය ලෝකයේ මෙලොව සාර්ථකයි කියලා කියන්නේ හොඳ ලොකුවට ගෙයක් හදාගත්තොත්. හොඳ ලොකුවට ලොකු පවුලක් විදිහට ප්‍රසිද්ධ පවුලක් විදිහට ප්‍රසිද්ධ මේ පුජ්‍යලයන් විදිහට ජීවත් වුණොත් ඊට පස්සේ බලය ගොඩනගා ගත්තොත් ධනය ගොඩනගා ගත්තොත් ඊට පස්සේ ඉඩකඩම් විශාල විදිහට හම්බ කළා නම් කනකරාභරණ විශාල විදිහට උපේලා නම් ඊට පස්සේ ලොකු යාන වාහනයක් පාවිච්චි කරනවා නම් දරුවන්ගේ මගුල් ගෙවල් ආදී උත්සව ලොකුවට ගන්නවා නම් ඊට පස්සේ දරුවෙකුගේ මගුල් ගෙදරකදී ලොකු දෑවැද්දක් දෙනවා නම් සමහර කට්ටිය ඉන්නවනේ තමන්ගේ දරුවාගේ මගුල් ගෙදරට කියන්නේ මගුලට තමන් දරුවා විවාහ වෙද්දී දෙන්නේ සමහරට බෙන්ස් කාර් එකක්. සමහර කට්ටිය දෙනවා මේ චොපර් එකක්. චොපර් දෙනවා. ලංකාවෙත් ඉන්නවා එහෙම කට්ටිය.
ඒතර ඒ අන්න මෙලව අපි සාමාන්‍ය ලෝකේ කියන අනිත් කට්ටිය අනේ කොච්චර සාර්ථකද බලන්න කට්ටිය ජීවිතේ කොච්චර කට්ටිය සාර්ථකද කරනවා. ඒතර මේ සාර්ථකත්වයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සාර්ථකත්වය නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සාර්ථකව ගත කළා කියන්නේ මෙලොව ජීවිතය. එයාගේ පරලොව ජීවිතය සාර්ථකයි. පරලොව ජීවිතය සාර්ථකයි. මේ ජීවිතයේ පින්වත්නි කෙනෙක් මරණයට පත් වෙන්නේ කවද්ද කියලා දන්නේ නැහැ. අදද හිටද අනිද දැන් මේ තියෙන කොරෝනා වසංගතයත් එක්ක දැන් මේ මුළු ලෝකෙම ඇරිලා භීතියට පත් වෙලා ඉන්න මේ කොරෝනා වසංගතයත් එක්ක තවදුරටත් අනිශ්චිතයි. හැබැයි මේක ධර්මයේ තුලින් දකින්න කෙනෙක් ඇර වෙන කෙනෙක් මේකේ මේ පැත්ත දකින්නේ නැහැ. හරි? එයාට අනිශ්චිත බව තේරෙයි. හැබැයි ඒක ධර්මයට ගලපලා එයාට ගන්න බෑ. හරි? එතකොට මේ ජීවිතේ නැති වෙන්නේ අදද හෙටද අනිද්දද දන්නේ නැහැ. මෙතන මේ අපි මේ ජීවිතයේ සාර්ථකත්වයේ පිණිස සාමාන්‍ය ලෝකයේ උදවිය හරි හම්බ කරන දේවල් ගොඩනගා ගන්න දේවල් ඒ සියලු දේයක්ම ඒ සියලුම දේවල් උපකාරී වෙන්නේ මේ මැරෙනකන් විතරයි. හරි. ඒතර මැරෙන්නේ හෙටද අනිද්දද දන්නේ නැහැ. එහෙනම් ඒ උපේන සීළු දේ එයාට උපකාරණ වෙන්නේ හෙට වෙනකන්. අනිද්දා වෙනකන්. හරි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මිනිව ජීවිතේ සාර්ථකයි කියලා කියන්නේ ඒකෙන් තමන්ගේ ජීවිතේ පින්දහම් රැස් කර ගන්නවා. එයා මිල මුදල් උපයනවා. හොඳ රැකියාවක් කරනවා. හොඳට ගෙවල් දොරවල් හදා ගන්නවා. යාන වාහන ගන්නවා. හොඳ ප්‍රසිද්ධ පුජ්‍යල විදිහට සමාජයේ ජීවත් වෙනවා. ඒ අතරතුරේම එයා ජීවිතයට පින්දහම් රැස් කර ගන්නවා. එයා තමන්ගේ ජීවිතයට කුසල් දහම් වඩනවා. එයා තමන්ගේ ජීවිතයේ එයාට අර්ථවත් විදිහට පින්දහම් රැස් කර ගන්න නම් අර්ථවත් විදිහට කුසලයේ තුල හිත පිහිටව ගන්න නම් තමන් මෙලොවෙන් අතහරින්නකොට මේ ජීවිතය අතහරින්නකොට එයාට පහසුවෙන් මේ ජීවිතය තුළ ගොඩනගාගත්තු දේ එයාට අතහැරලා යන්න පුළුවන් විදිහට එයාගේ සිත හදා ගන්න නම් ඔක තමයි ප්‍රධානම දේ. ප්‍රධානම දේ තමයි මේ ජීවිතයේ කෙනෙක් අතහරිනකොට එයාට මේ ජීවිතයේ එයා ගොඩනගාගත්තු දේවල්, එයා හදාගත්තු ගෙදර, එයා හරි හම්බ කරපු ඉඩකඩම්, එයාගේ කනකරාභරණ, එයාගේ තත්ත්වය, එයාගේ දරුවෝ මේ සෑම දෙයක්ම එයා අතහැරලා යන්න ඕනි. අන්නේ අතහරින්න පුළුවන් මානසිකත්වය හැදෙන්නේ. ඒ අතහරින්න පුළුවන් ශක්තිය එයාට ගොඩ නැගෙන්නේ පින්වත්නි මේ සියල්ලේ අනිත්‍ය කල්පනා කරාට පස්සේ. හරි? මේ සියල්ලේ අනිත්‍ය කල්පනා කරාට පස්සේ මේවා අනිත්‍ය වෙලා යන දේවල් නේද කියලා කල්පනා කරාට පස්සේ මේවල යථා ස්වභාවය දැක්කට පස්සේ හරි යථා ස්වභාවය දැක්කට පස්සේ මොකක්ද යථා ස්වභාවය? යථා ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය. මේවා දුකට අයිති ස්වභාවය. මේවල අනාත්ම ස්වභාවය. එතකොට අනිත්‍ය ස්වභාවය, දුකට අයිති ස්වභාවය, අනාත්ම වූ ස්වභාවය දකින්න නම් එයා දකින්න ඕනේ මේක යථාර්ථය. යථාර්ථය මොකද්ද? හට ගැනීම නැතිවීම. සෑම දෙයකම තියෙන හට ගැනීම නැතිවීම. හරි. ආන්නේ සෑම දෙයක් මං කිව්වා සෑම දෙයකම කියලා වචනයක් කිව්වා. සෑම දෙයක්ම කියන අර්ථය තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධයේ යටතට මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම ඇතුළත් කරන්න පුළුවන්. හැම දෙයක්ම ඇතුළත් පංච උපාදානස්කන්ධය කියන කොටසට. ආන්නේක යථාර්ථය යම්කිසි කෙනෙක් දැක්කොත් එහෙම එයාට පුළුවනි එයා ක්‍රමක්‍රමයෙන් ඒ යථාර්ථය දකින්න කෙනා ක්‍රමක්‍රමයෙන් එයාට වැටහෙන්න පටන් ගන්නවා මේවල අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. එයාට පුළුවනි මේ අනිත්‍ය දෙයට නොබැදී දුක් සහගත දෙයට නොබැදී අනාත්ම දෙයට නොබැදී ඒ දේවල් අතහරින්න. ඒ දේවල් අතහැරලා මේ ජීවිතේ මේ එයා චුත වෙද්දී මේ ජීවිතය අතහරිද්දී අර දේවල්ට තියෙන බැඳීමත් යම් ප්‍රමාණයකට අතහැරලා නිදහසය මෙලොවින් සමුගන්න එයාට පුළුවන්කම තියෙනවා. අන්න එයාගේ පරලෝ ජීවිතය සාර්ථකයි.
පරලොව ජීවිතයේ සාර්ථක වෙන්නේ එයාගේ. ඒ දක්ෂතාවයේ තියෙන කෙනාගේ පරලොව ජීවිතය සාර්ථක වෙන්නේ. හරි. ඉතින් ඒ දක්ෂතාවය උපදින්නේ බොහෝම ස්වල්ප පිරිසකටයි. අනේ බොහෝම ස්වල්ප පිරිසකට ඒ දක්ෂතාවය උපදින්නේ. බොහෝ පිරිසකට ඒ දක්ෂතාවය නැහැ. එයා මේ ජීවිතේ මොනවා හරි දෙයකට බැඳෙනවා. මොනවා හරි දෙයකට බැඳිලා යනවා. සමහරට මේ අවුරුදු ගණන් සිල් ගන්නවා කෙනෙක්. අවුරුදු ගණන් දන් දෙනවා. හරි? අවුරුදු ගණන් දන් දෙනවා. නමුත් එයා මේ ජීවිතේ මොනවා හරි දෙයකට බැඳෙනවා. මෙලොව ජීවිතය අතහරිද්දී එයා ඒ බැඳිච්ච දෙයට බැඳුණු සිතින් යුක්තව චුත වෙලා නරක තැනක උපතක් කරා යනවා. නරක උපතක් කරා යනවා. එක්ක දරුවන්ට බැඳෙනවා. එක්ක ස්වාමියාට බැඳෙනවා. එක්ක භාර්යාවට බැඳෙනවා. එක්කෝ තමන් හරිහම්ම කරගත්තු ධන ධාන්‍ය වලට බැඳෙනවා. ඉඩකඩම් වලට බැඳෙනවා. මේ වැඩි ඕනේ තමන් ඔබ අහලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අර සිවුරකට බැඳුණු හාමුදුරු කෙනෙක් ගැන, ස්වාමීන් වහන්සේ නමක් ගැන. නේ? සිවුරකට බැඳුණු ස්වාමීන් වහන්සේ නමක් ගැන. ඒ ස්වාමීන් වහන්සේ හොඳට සිල් රැකපු කෙනෙක්. හොඳට සිල් රැකපු කෙනෙක්. ධර්මයේ දියුණු කරගන්න උත්සාහ කරපු කෙනෙක්. නමුත් සිවුරට බැඳුණා, සිවුරේම කාවෙක් වෙලා ඉපදුණා. ඒත් බලන්නකෝ එච්චර භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිද්දී එච්චර සිල් රැකපු කෙනෙකුත් සිවුරකටත් බැඳෙනවා නම් පින්වත්නි, එතකොට සාමාන්‍ය කෙනෙකුට මේක ලේසිද? අමාරුයි. ඒකමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නියසිලට පස් ටිකක් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, මහණෙනි, මගේ මේ නියසිලේ තියෙන පස් ටික වගේ, නියසිලේ තියෙන පස් ඩිංග වගේ ඉතාමත්ම ටික දිනක් තමයි මනුස්ස ජීවිතය අතහරිද්දී සුගතියක උපදින්නේ. මනුස්ස ජීවිතය අතහරිද්දී සුගතියක උපදින්නේ මේ නියසිලට ගත්තු පස් ටික වගේ ඉතාමත්ම ටිකයි. මහා පොළවේ පස් වගේ ප්‍රමාණයක් ගිහිලා උපදින්නේ දුගති ලෝකවල. ඔබ මේ උපමාව ඔබ අහලා තියෙනවා. කීපවතාවක් අහලා ඇති. ඔබට කටපාඩම් ඇති. හැබැයි මේ උපමාවේ ගැඹුර ඔබද කල්පනා කරලාද? මේ උපමාවේ ගැඹුර හොඳට බලන්නකෝ. මේ උපමාවේ බුදුරජාණන් වහන්සේ සංසන්දනය කරන්නේ නියසිරට ගත්තු පස් ඇබින්දයි මහා පොළවේ පසුයි. ඉතින් මේකනේ ඇත්ත. මේකනේ ඇත්ත. එතකොට මේ ඇත්ත අපිට පිටුපාන්න පුළුවන්ද? මේකනම් සත්‍ය, මේකනම් ලෝක ධර්මය. මේකට පිටුපාන්න පුළුවන්ද? මේ මනුස්ස ලෝක උපදින මිනිසුන්ගෙන් මහා පොළවේ පස් වගේ ප්‍රමාණයක් ගිහිලා උපදින්නේ සතර අපායේ නම්. නියසිරට ගත්ත පස් ටික වගේ ටිකක් නම් සුගති ලෝකයක උපදින්නේ. එහෙනම් කොච්චර ටිකයිද මරුණන් පස්සේ මේ දේවල් වලට තියෙන බැඳීම අතහැරලා, හරි, මේ දේවල් වලට තියෙන මේ උපයාගත්තු ගොඩනගාගත්තු දේට තියෙන බැඳීම අතහැරලා නිදහස් සිතින් මැරෙන්නේ කීයෙන් කී දෙනාද? අන්න ඒක නිසා තමයි ඕනෙන්නේ අපිට ඒ දේවල් වලට නොබැඳෙන්න සිතක් ඇති කරගන්න. ඒ සිත ඇති කරගන්න තමයි අර ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දීඝජානුට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දීඝජානු කියන කෝලිය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරන්න කියලා. ප්‍රඥාව ඇති කරගෙන ප්‍රඥාවන්තව වාසය කරන්න කියලා. ප්‍රඥාවන්තව වාසය කරන්න කියලා එතන කිව්වේ මොකද්ද? උදයත්ත ගාමිනියා පඤ්ඤා සමන්.
පඤ්ඤාය සමන්නාගතෝ. හට ගැනීමත් නැතිවීමත් දැකීමේ නුවණ ඇති කරගෙන වාසය කරන්න. උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. අරියාය නිබ්බේධිකාය. ආන්නයාට තමයි ආර්ය වූ උතුම් වූ කලකිරීම ඇති වෙන්නේ. අරියාය නිබ්බේධිකාය. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි උතුම් වූ ආර්ය වූ කලකිරීම ඇති වෙන්නේ අන්‍යයාට. සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා. එයාට පුළුවනි මනාකොට දුක කෙලවර කරන්න. එවැනි ජීවිතයක් ගත කරන්න. එන්නේ එයාගේ ජීවිතේ මෙලොව ජීවිතය සාර්ථකයි. පරලොව ජීවිතය අසාර්ථකයි. අනේ සෑම කෙනෙකුගේම මෙලොව ජීවිතයත් අසාර්ථකයි. පරලොව ජීවිතයත් අසාර්ථකයි. මෙලොව ජීවිතය අසාර්ථකයි කියලා කිව්වේ ධර්මයේ පැත්තෙන් බලද්දී. හරි කෙනෙක් හිතන්න පුළුවන් අයි අපේ මෙලොව ජීවිතය සාර්ථකයි නේ. අපි හොඳට ගෙවල් දොරවල් හදාගෙන අපි හොඳට රස්සා කරනවා. අපි හොඳට දරුමල්ලු හදාගෙන යාන වාහන නැතුව අපි මේ ඉන්නවනේ කියලා. මෙලොව ජීවිතය සාර්ථකයි නේ කියලා කෙනෙක් මේකට එරෙහි වෙන්න පුළුවන් මේ ප්‍රකාශයට. නමුත් ධර්මයේ නාමයෙන් ධර්මයේ පැත්තෙන් සාර්ථක අසාර්ථකභාවයේ බුදුරජාණන් වහන්සේ ලාමක දේවල් වල ගොන්නගල සාර්ථක භාවයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ එයාගේ මෙලොව ජීවිතය සාර්ථකයි කියලා. ඒක නිසා පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනාවකම මේ චතුරාර්ය සත්‍ය අඩංගුයි. චතුරාර්ය සත්‍ය අඩංගුයි. ඉතින් ඒ නිසා මේ සම්මාදිට්ඨි සූත්‍රයේ මේ සත්‍යවාරය චතුරාර්ය සත්‍ය කියන කොටස අපි කතා කරන්නේ. මේ දේශනාව මේ චතුරාර්ය සත්‍ය කියන කොටස මම දේශනා කිහිපයකින් කරන්න බලාපොරොත්තු වෙනවා. සත්‍ය සංයුත්තිය කියලා සංයුත්තයක්ම බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ දේශනා කළා. ඉතින් ඒ නිසා මම ඉදිරි දේශනා එකක් දෙකක් ඒ සත්‍ය සංයුත්තේමුත් ඔබට කියා දෙන්න අදහස් කරනවා. ඉතින් අද අපි එකේ ආරම්භයක් විදිහට දල වශයෙන් මේ දේශනාවේ අඩංගු වෙන දේ අපි කතා කරමු. එතකොට ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා ආයුෂ්මත්නි කෙනෙක් සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා කියන්න දෘෂ්ටි ඍජු වුණා කියලා කියන්න ධර්මයේ කෙරෙහි නොසලෙන පැහැදීම ඇති වුණා කියලා කියන්න ධර්මියුත පැමිණියා කියන්න එයා දුක ගැන නුවණින් දැනගත යුතුයි. දුකේ හට ගැනීම ගැන නුවණින් දැනගත යුතුයි. දුකේ නිරුද්ධ වීම ගැන දුකේ නිරුද්ධ කරන මාර්ගය ගැන නුවණින් දැනගත යුතුයි කියලා දේශනා කළා. ඊට පස්සේ කතමංචාවසෝ දුක්ඛං ආයුෂ්මත්නි දුක කියන්නේ මොකක්ද කියලා දැන් ඔන්න දුක විස්තර කරනවා. ජාතිපි දුක්ඛා ඉපදීම දුකයි. ජරාපි දුක්ඛා ජරාවටපත් වීම දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩවීම දුකයි. මරණම්පි දුක්ඛං මරණේ දුකයි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛා. ශෝක පරිදේව ශෝක කිරීම වැළපීම කායික දුක මානසික දුක සුසුම් හෙලීම් මේ දේවල් දුකයි. යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං තමා කැමති දේ නොලැබීම දුකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා පංච උපාදානස්කන්ධය දුකයි කියලා වදාලා. එතන මේක තමයි දුක්ඛාරි සත්‍ය. එතන මේකේ ජාති ඊට පස්සේ ජරා ව්‍යාධි මරණ මේ දේවල් අපිට ඉස්සරහදී මේ සම්මාදිට්ඨි සූත්‍රයේම අඩංගු වෙනවා. ජාති වාරය කියලා වෙනම එකක් තියෙනවා. ඊට පස්සේ ජරා මරණ කියලා තව එකක් තියෙනවා. ඒතර මේවට මේ ටික අඩංගුයි. ඒතර මේකෙදී අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නේ පංච උපාදානස්කන්ධ දුක ගැන. ඒතර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා කිව්වහම අර ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස මේ ඔක්කොම හකුලවලා මේ ඔක්කොම ගත්තත් එහෙම පංච උපාදානස්කන්ධ දුක කියලා ගත්තාම අර ඔක්කොම ඇතුළත්. අර සියල්ල ඇතුළත් පංච උපාදානස්කන්ධ. එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ පළවෙනි දේශනාවේදී ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාලා
ඉදන් දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝක උදපාදි. මහන්නි ඉදන් දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ මහන්නි මේ දුක ආර්ය සත්‍යයක් කියලා. හරි මේ දුක ආර්ය සත්‍යයක් කියලා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු අනනුස්සුතේසු කියලා කියන්නේ අහලා නැති අනනුස්සුතේසු පෙර අහලා නැති පෙර නොඇසූ විරු ධර්මයන්හි චක්කුං උදපාදී ධම්මස පහළ වුණා. ඥානං උදපාදී ඥානීය පහළ වුණා. පඤ්ඤා උදපාදී ප්‍රඥාව පහළ වුණා. විද්‍යා උදපාදී විද්‍යාව පහළ වුණා. ආලෝක උදපාදී ආලෝකය පහළ වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙවැනි සිංහනාදයක් කරන්න මහණනි මේ දුක ආරි සත්‍යයක් කියලා පෙර නොවැසූ විරූ ධර්මයන්ගේ. ඒ කියන්නේ මේක අහලා නැහැ නම් පෙර. හරි? ජාතිපි දුක්ඛා කියන එක, ජරාපි දුක්ඛා, වයසට යාම කියන එක, වයසට යාම දුකක් කියන එක, මරණම්පි දුක්ඛං මරණීය දුකක් කියන එක පෙර නොවැසූ විරූ ධර්මයන්හි පෙර අහලා නැහැ. එහෙනම් මෙතනින් මොකක් හරි දෙයක් කියවෙනවනේ. පෙර නොවැසූ දෙයක් මේක. මට මේ ධම්මස පහළ වුණේ සම්බුද්ධත්වයට එක්ක. සම්බුද්ධත්වයට එක්ක සම්බුද්ධත්වයේ ලැබීමෙන්. හරි? සම්බුද්ධත්වයේ ලැබීමෙන් ආරි සත්‍ය අවබෝධ වීමෙන් සියලු ආශ්‍රව ක්ෂය වීමෙන් ඒ සම්බුද්ධ ඥානය ඉපදීමෙන් හරි පෙර අහලා නැති දෙයක් මට වැටහුණේ. මට ධම්මස පහළ වුණේ ඥානය පහළ වුණේ පෙර නොඇසූ ධර්මයක. එහෙනම් පෙර අහලා තිබුණේ නැහැ. මොකද්ද? ඉපදීම දුකයි කියලා. ජාතිපි දුක්ඛා කියලා. ජරාපි දුක්ඛා කියලා පෙර නොඇසූ විරූ ධර්මයක්. ලෙඩවීම දුකයි කියලා පෙර නොඇසූ විරූ ධර්මයක්. මරණීය දුකයි කියලා මරණම්පි දුක්ඛං කියලා පෙර නොඇසූ විරූ ධර්මයක්. හරි? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා මේවා දුකයි කියලා පෙර නොඇසූ විරූ ධර්මයක්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා පෙර නොඇසූ විරූ ධර්මයක්. ඊතර බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් කාලේ බෝසත් අවදී සිද්ධාර්ථ බෝසත් අවදී බුදුරජාණන් වහන්සේ ඒ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දැනගෙන හිටියේ නැද්ද තමන්ගේ අම්මා කලුරිය කළා කියලා. අවුරුදු 29ක් වෙනකන් කවුරුත්ම කිව්වේ නැද්ද තමන්ගේ අම්මා මහාමායා දේවිය තමන්ට දවස් 7ක් ඉක්මවා යද්දී තමන් ඉපදිලා දවස් 7ක් ඉක්මවා යද්දී තමන්ගේ මව් කලුරිය කළා කියලා මැරුණා කියලා කවුරුත් කියලා තිබුණේ නැද්ද අවුරුදු 29ක් වෙනකන්. එතකොට ඒ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අඩුම තරමින් අර සතර පෙර නිමිති දකින්නකොටවත් මරණයක් දැක්කේ නැද්ද? ඊට පස්සේ මහලු කෙනෙක් දැක්කේ නැද්ද? ලෙඩ වෙන කෙනෙක් දැක්කේ නැද්ද? ඒතර සම්බුද්ධත්වයට එක්ක මේ පෙර නොඇසූ විරූ ධර්මයන්නි ධම්මස පහළ වුණා කියන එක මේ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං නේ අප්පි සංපයෝගෝ දුක්ඛෝ පියෙහි විප්ප. එහෙනම් පින්වත්නි මෙතන මේ පංච උපාදානස්කන්ධ නැමැති දුක පංච උපාදානස්කන්ධේ නැමැති දුක අර ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ කියලා කිව්වත් එතනක් තියෙන්නේ පංච උපාදානස්කන්ධයමයි.
ඒකනේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කිව්වේ. මේ දුක හකුලලා කෙටියෙන් කියනනම් පංච උපාදානස්කන්ධය කියලා. එහෙනම් අර ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කියලා ඒ ටික ඇතුලේ තියෙන්නේ පංච උපාදානස්කන්ධයමයි. එහෙනම් ඒකේ තියෙන පංච උපාදානස්කන්ධ දුක තේරුම් ගන්න ඕනි. ඔන්න ඕකයි සම්බුද්ධත්වයට පත් වෙන තුරු ඒ බෝසතාණන් වහන්සේට අවබෝධ කරගන්න බැරි වුණේ. නැත්තම් කලකිරුණානේ. දැන් මහල්ලෙක් දකින්නකොට කලකිරුණානේ. ජීවිතේ ගිහි ජීවිතේ කලකිරලානේ ගියේ මහල්ලෙක් දැකලා. ඉතින් ඒ මහලු කෙනාගෙත් ඒ මහල්ලා ඉන්න කෙනාගෙත් කෙස් ටික පැහැලා තිබුණා. දත් ටික හැලිලා තියෙන්නේ නැති. ඇඟ රැලි වෙලා තියෙන්නේ නැති. ඒතර මේක කලකිරුණානේ. නේ? ඊට පස්සේ ලෙඩ වෙන කෙනෙක් දැකලා කලකිරුණානේ. ලෙඩ වෙන කෙනෙක් දැකලා. මරණයට පත් වෙන කෙනෙක් දැකලා මලමිනියක් දැකලා කලකිරුණානේ. ඒ මරණයනේ. එහෙනම් ඊවලින් කලකිරීමක් ඇති වුණානේ. එහෙනම් ඒ කලකිරීම කියන්නේ අවබෝධය නෙමෙයි. අර වයසට යාම තුල, ඒ ලෙඩවීම තුල, ඒ මරණය තුල, ඒ ජාතිය තුල, ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසාපි ඒව තුල අපේ සංපයෝග පියෙහි විප්පයෝග ඒ දුක් තුල තියෙන පංච උපාදානස්කන්ධ දුක තේරෙන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට. අන්න සම්බුද්ධත්වයේදී තේරුම් ගත්ත එක. අවබෝධ වුණේ ඒක. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒකයි පෙර නොවැසූ විරු ධර්මයන්හි ධම්මස පහළ වුණා කියලා කිව්වේ. ඥානෙ පහළ වුණා කියලා කිව්වේ. හරි. ඉතින් මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ තමයි පින්වත්නි අවබෝධ කරගන්න තියෙන්නේ. ඒක අවබෝධ කරගත්තොත් අර ටික අවබෝධ වුණා. ඒක අවබෝධ කරගත්ත අර ටික අවබෝධ වුණා. පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කරගත්තා. ඊට පස්සේ දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය තණ්හාව. හරි? දුක්ඛ සමුදය තණ්හාව. මේ දුකට හේතුව තණ්හාව. එතකොට තණ්හාව තියෙන්නේ ප්‍රහාණය කරන්න. දුක අවබෝධ කරගන්න තියෙන්නේ තණ්හාව ප්‍රහාණය කරන්න තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට තණ්හාව ප්‍රහාණය කරන්න කිව්වේ නැහැ. තණ්හාව ප්‍රහාණය කරන්න කොට තණ්හාව ප්‍රහාණය කරන්න බෑ. මම මේකට තියෙන තණ්හාව නැති කරගන්නවා කියලා. එහෙම තණ්හාව ප්‍රහාණය කරන්න බෑ. එහෙම නැති කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේම කිව්වෙත් නැහැ. තණ්හාව ප්‍රහාණය කරන්න කියලා. තණ්හාව ප්‍රහාණය කරන්න වහන්සේ වෙන්න එපා කවුරු. ඒක ප්‍රහාණය කරන්න බෑ හුදකලාව. එතකොට තණ්හා ප්‍රහාණය වුණොත් දුක නැහැ. දුක් නිරෝධය. අන්න අපිට කරන්න දෙයක් කිව්වා. තණ්හා ප්‍රහාණය කරන්න දඟලන්න එපා. මාර්ගේ වඩන්න දඟලන්න. තණ්හා ප්‍රහාණය කරන්න දඟලන්න එපා. ඒක කරන්න බැරි දෙයක්. ඒකට බුදුරජාණන් වහන්සේ මාර්ගයක් දේශනා කළේ. මාර්ගයක් දේශනා කළේ ඔය තණ්හා ප්‍රහාණය කරන්න තමයි. ඒ මාර්ගය පටන් ගන්නේ සම්මාදිට්ඨියෙන්. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගන්නේ සම්මාදිට්ඨියෙන්. අන්න යම්කිසි කෙනෙක් සම්මාදිට්ඨිය ඇති කරගනිද්දී සම්මාදිට්ඨිය කියන්නේ බරි දැකීම. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. දුක්ඛේ ඥානං, දුක ගැන එයා තේරුම් ගනිද්දී, දුක ගැන තේරුම් ගන්නවා කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධී යථා ස්වභාවය තේරුම් ගන්නවා කියන එක. ඒක තේරුම් ගනිද්දී එයාගේ ඒ කෙරෙහි තියෙන තණ්හාව ඇල්ම නැති වෙලා යාවි.
එහෙම නැතුව අරක තේරුම් ගන්න නැතුව තණ්හාව ප්‍රහාණය කරන්න වහන්සේ වෙන්න එපා. ඒක කරන්න බෑ. ඒක බුදුරජාණන් කරන්න කිව්වෙත් නැහැ. මාර්ගයේ වඩන්න සම්මාදිට්ඨිය ඇති කරගන්න. සම්මාදිට්ඨිය ඇති කරගනිද්දී සම්මා දිට්ඨිස්ස භික්ඛවේ සම්මා සංකප්පෝ පහෝති. අන්‍යා තුල සම්මා සංකල්පය උපදින්නේ. එයා තුල සම්මා වාචා උපදින්නේ, සම්මා කම්මන්ත උපදින්නේ, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ උපදින්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්න කෙනෙකුට. එතන තමයි මාර්ගය. ඒ මාර්ගයේ ප්‍රගුණ කරද්දී, ඒ මාර්ගයේ වඩද්දී, හරි? ඒ මාර්ගයේ වඩනකොට අන්‍යා තුල අර දුකේ යථා ස්වභාවය තේරෙනවා. සම්මා දිට්ඨිය ඇති කරගෙන මාර්ගයේ ටික මාර්ගයේ වඩද්දී, මාර්ගයේ ප්‍රගුණ කරද්දී දුකේ යථා ස්වභාවය තේරෙනවා. දුකේ යථා ස්වභාවය තේරෙන්නේ මොකේද? පංච උපාදානස්කන්ධේ යථා ස්වභාවය. අන්න ඒ යථා ස්වභාවය තේරෙනකොට තමයි ඒ කිරිහි තියෙන ඇල්ම, තණ්හාව ටික නැති වෙලා යන්නේ. ඒක මනාකොට සම්පූර්ණ වශයෙන් යථා ස්වභාවයේ තේරුණාට පස්සේ එයාට තණ්හාව පවත්වන්න භූමියක් නැති වෙලා යනවා. හරි? තණ්හාව පවත්වන්න භූමියක් නැහැ. ඒ තණ්හාව පවත්වන්න භූමියක් නැති වෙනකොට තණ්හාව නිරුද්ධයි. ඒක තමයි දුක්ඛ නිරෝධය. ඒක තමයි නිවන. ඒක තමයි සාක්ෂාත් කරන්න කියන්නේ. එහෙනම් දුක අවබෝධ කරගත යුතුයි. හැබැයි දුක අවබෝධ කරගන්නත් නිකම් බෑ. දුක අවබෝධ කළ යුතු එකක් කියලා කිව්වා. දුක්ඛ සමුදය ප්‍රහාණය කළ යුතු එකක්. ඒ ප්‍රහාණය කරන්න නිකම් බෑ. අපිට එහෙම ප්‍රහාණය කරන්න මහන්සි වෙන්නත් එපා කියලා කිව්වේ. දුක්ඛ නිරෝධී මේ දුක්ඛ සමුදය තණ්හා ප්‍රහාණය කරන්න, ප්‍රහාණය වේවා කී හිටියට එහෙම ප්‍රහාණය වෙන්නේ නැත්නම් තණ්හා ප්‍රහාණය කරන්න එහෙම බෑ. දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කළ යුතුයි. ඒක සාක්ෂාත් කරන්නත් අපිට බෑ එහෙම. මාර්ගය වඩන්න පුළුවන්. ඒකට තමයි මාර්ගයක් දේශනා කළේ. එහෙනම් ඔන්න චතුරාර්ය සත්‍ය කළ යුතු දේ. එහෙනම් සම්මාදිට්ඨි සූත්‍රයේදී අපි ඉගෙන ගන්නේ සම්මාදිට්ඨි සූත්‍රයේ සම්මාදිට්ඨිය කියලා කියන දුක්ඛේ ඥානය. දුක්ඛේ ඥානය කියලා ඒ දුක පිළිබඳ අවබෝධය කියලා මොකද්ද අපි විමසා බලන්නේ? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධ දුක. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ පංච උපාදානස්කන්ධ දුක. ඔය ටිකේ ඔක්කොම තියෙනවා. පංච උපාදානස්කන්ධේ නම් එයා අවබෝධ කරගන්නේ, තේරුම් ගන්නේ, වටහා ගන්නේ, යථාර්ථය දකින්නේ. එයා සියල්ලේ යථාර්ථය දැක්කා. අය පංච උපාදානස්කන්ධයෙන් බැහැර වෙච්ච දෙයක් නෑ. පංච උපාදානස්කන්ධයට පිටින් දෙයක් නෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් අතීතය ගැන හිතනවා නම්, පෙරවිසූ ජීවිත ගැන කල්පනා කරනවා නම්, එයාට ඒ කල්පනා කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් ගැනයි. පෙර මම මෙහෙම හිටියා, මේ වගේ මට රූපයක් ලැබුණා, හරි, මේ වගේ ජීවිතයක් ලැබුණා, මේ වගේ ලස්සනට මං ඉපදිලා හිටියා, මේ වගේ ලස්සන කටහඬක් මට තිබුණා, මේ වස්තු වළඳ මට තිබුණා කියලා පෙර ජීවිත ගැන අපිටම කල්පනා කරනවා කියලා. යාට මොන පිනකට හරි පෙර ජීවිත දැකීමේ නුවණක් කර ඉපදිලා යා පෙර ජීවිත ගැන කල්පනා කරනවා කියන්නේ යාට කල්පනා කරන්න තියෙන පංච උපාදානස්කන්ධයක්.
ඊන් පස්සේ පෙර මෙවැනි විඳින් වින්දා මෙවැනි හඳුනා ගැනීම මං කළා. හරි මෙවැනි චේතනා මේ මොනවා ගැන හිතුවත් එයාට පංච උපාදානස්කන්ධයෙන් බැහැර දෙයක් නෙවෙයි. අනාගතේ මම මෙවැනි දේවල් කරනවා අනාගතේ මෙවැනි උපතක් කරා යනවා මම මේ විදිහට අපි තුමු එයාගේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා මේ ජීවිතේ මම මෙහෙම පින්දහම් කරගෙන මේ වගේ පින්දහම් කරගෙන මම හොඳට මෙච්චර පින් කරලා මම යනවා කොහෙද නිර්මාණ රතියේ එහෙමත් නැත්නම් තුසිත දිවි ලෝකේ අපි හිතමු එයාගේ එහෙම හිතනවා යා මං තුසිත දිවි ලෝකේ ගිහිල්ලා තුසිත දිවි ලෝකේ මම එහෙදී ධර්මයේ ප්‍රගුණ කරනවා මොකද හිතන්නේ යා පංච උපාදානස්කන්ධය අනාගතයේ මෙවැනි උපත් ලබනවා මෙවැනි විඳිනවා මේ මෙහෙම කල්පනා කළත් එයාට පංච උපාදානස්කන්ධයෙන් බැහැර දෙයක් නැහැ එහෙනම් මොකද්ද දුක පංච උපාදානස්කන්ධය සපයි කියලා කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ හරි ඉතින් ඔක්කොමයි දුකට වර්තමානයේ ගැන යා මං දැන් මගේ තත්ත්වය මේකයි මම දැන් මෙහෙම තත්ත්වයක ඉන්නේ මෙහෙම මේ විදිහේ මට ගෙදරක් තියෙනවා මේ විදිහේ මට රූපයක් තියෙනවා මේ විදිහේ මම විඳිනවා මේ දේවල් දැන් වර්තමානයේ මේ දේවල් ගැන කල්පනා කළත් ඒ කල්පනා ගන්න දෙන්නේ මොකද්ද ඒත් පංච උපාදානස්කන්ධයක්මයි එහෙනම් ওই පංච උපාදානස්කන්ධයෙන් බැහැර දෙයක් නැහැ පංච උපාදානස්කන්ධයෙන් බැහැර දෙයක් නැහැ. එහෙනම් ඒ සෑම දෙයක්මයි රූපයට, වේදනාවට, සංඥාවට, සංස්කාරයට, විඥාණයට. එතන රූපේ තිබේ. අපි ඇසින් රූපයක් දකිද්දී ඇසින් රූපයක් දකිද්දී එතන පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවා. ඇසින් රූපයක් දකිද්දී එතන පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවා. ඇසින් රූපයක් දකිද්දී අපි හිතුව මෙහෙම මං හොඳටම තරහ කෙනෙක් මට හොඳටම අමනාප කෙනෙක් තරහ කෙනෙක් මට මූණට මුණ ගැහෙනවා. මම ඇවිදගෙන යනකොට ඔන්න එයා එනවා. දැන් හරියටම මගේ ඇස් දෙකට එයා ලක් වෙනවා. දකින්නවා. දැන් ඔන්න රූපය ඇසට පෙනුණු රූපය. දැන් හරියගේ දැන් එයා ඇවිල්ලා මගේ ඇස් දෙකේ වැදුණා නෙවෙයිනේ. නේ? ඒ ඡායාව එයාගේ ඡායාව මෙතන අදින්නේ හොඳට මතක තියාගන්න වදින්නේ ඡායාව කියලා කිව්වට වර්ණ ස්වභාවයක් වර්ණයක්. ඒතර ඔබ කෙනෙකුට හිතන්න පුළුවන් ඇත්තටම වර්ණයක් විතරද එසේ පතිත වෙන්නේ? ඔව්. වර්ණයක් විතරයි. හැඩේ මායිම් ගන්න වර්ණයෙන්. ඒකනේ අපිට පාට කීපයක් දුන්නොත් එහෙම ලස්සන දර්ශනයක් අඳින්න පුළුවන්. ඒක ඕන හැඩයක් අපිට ගන්න බැයිද පාට ටිකකින්? නේ ගැඹුර මොන හරි දෙයක ගැඹුරක් ගන්න බැයිද චිත්‍රයක පාට ටිකකින්? පුළුවන්. ඒතකොට ලස්සන දර්ශනයක් අපි අඳිනවා නම් අපි තුමු කැලේක ලස්සන දර්ශනයක් අඳිනවා කියලා. කොලයක් අරගෙන පාට යොදාගෙන ලස්සන කැලේක චිත්‍රයක් අඳිනවා දර්ශනයක් අඳිනවා. මොකද ඒකට යොදාගත්තේ? පාට වර්ණය. ඒතර කැලේ ගස් කොළන් අතරින් ඈත ඉන්න පුංචි සතෙක් චිත්‍රයට නගලා තියෙනවා. ඒතර අපි බලමුට පේනවා මේ ඈත ඉන්න සතෙක්. කැලේ ඇතුලේ ඉන්න සතෙක්. ගස් අතරින් පේන සතෙක්. චූටි සතෙක්. මොකෙන්ද ඒ කැන්දේ? වර්ණයෙන්. එතකොට ඈත ස්වභාවය වර්ණයෙන් ඉස්මතු කරගන්න පුළුවන් වුණා. එහෙනම් අපේ ඇසට පේන රූප කියලා කියන්නේ වර්ණයක් මේ ඇසි පතිත වෙන්නේ.
නිසා ධර්මානුකූල වචනයෙන් කියනවා වර්ණ සටහනක්. එතකොට ඔන්න අර මං අකමැති මගේ තරහකාරයා දැන් ඔන්න එයාගේ වර්ණ ස්වභාවයක් මගේ මේ ඇසේ පතිත වුණා. එතකොට ඒ පතිත වෙද්දී ඒකට අවධානය යොමු වෙලා ඔන්න විඥානය සකස් වුණා. දැන් මොකද වෙන්නේ? දැන් ඒ මගේ ඇසයි ඇස කියලා කිව්වේ එතන ඇස කියලා කිව්වේ දැන් මම මගේ මේ ඇස මෙහෙම අත ගන්නවා කියන්නකෝ. මට අත ගෑවෙන්නේ ඇසද කයද? කය. ඇහැ ඇතුළට මං ඇඟිල්ල දාලා වෙලා අත ගන්නවා කියන්නකෝ. මේ අර කළු බෝලි මැද්දයි ඔක්කොම අත ගන්නවා කියන්නකෝ. ඒ අත ගන්නකොට මට අහුවෙන්නේ ඇසද? කයද? කය. එතන තියෙන ස්පර්ශයක්. කයට දැනෙන පොට්ටබ්බයක්. එතකොට ඇස වනාහි පෙනීම් කෘත්‍යයි. ඇස වනාහි දැකීම් කෘත්‍යයි. අපි ඇස කියලා අපි එතකොට අපි කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා මගේ ඇස් දෙක බලනවා. ඇහැ කියලා බලනවා මම. ඇහැරලා හොඳට මගේ ඇහැ දිහා බලාගෙන ඉන්නවා. මට පේන්නේ ඇහැද රූපයේද? රූපය. ඒ ඇසට පේන රූපය. ඒතර ඇස වනාහි ඒ රූපය දකින්න දැක්මයි. ඇස වනාහි ඒ රූපය දකින්න දැකීම් කාර්යයි ඇස. අන්න ඒකට ඕන කරනවා යම් පෘෂ්ඨයක්, යම් තලයක්, යම් පෘෂ්ඨයක්. අර වර්ණීය ආලෝකය සමග ඇවිල්ලා මේ පතිත වෙන්න, වර්ණීය පතිත වෙන්න තැනක් ඕනි. අපි එතන සාමාන්‍යයෙන් අපි ලෝකේ සාමාන්‍ය විදිහට හඳුන්වන ඇස කියලා. මොකද එතෙන්ද විතරනේ ඒ පෙනීම් කෘත්‍ය සිදු වෙන්නේ එතන විතරනේ. හැබැයි මෙතන අපි අතින් ඇල්ලුවොත් එතන තියෙන්නේ කය. එහෙනම් අර වර්ණ සටහන ඒ ආලෝකයේ ඒ ඡායාව වදින මොහොතේ ඒ සිදුවන කෘත්‍ය තුල මෙතන ඇස හැදෙන්නේ. ඇස. අන්න එතකොට ඒ ඇස කියලා අපි හඳුන්වන එයයි ඇසයි අර රූපය කියලා කිව්වේ ඒ වර්ණ සටහන මතන් ඡායාව. ඒ ඡායාවයි විඥානය තුන එකතු වෙනවා. එකතු වෙනකොට ඒ එකතු වීමට කියනවා ස්පර්ශය. මත එකතු වෙලා හැදෙන දෙයකට ස්පර්ශය කියලා කියනව නෙවෙයි. එකතු වීමටම කියනවා ස්පර්ශය කියලා. එකතු වෙලා ස්පර්ශය කියලා වෙනම දෙයක් හැදෙන්නේ නැහැ. ඒකතු වීමටම කියනවා ස්පර්ශය කියලා. ඒ ස්පර්ශය ඇති වුණාද එතන ඇති වුණා විදීමක්. එතන වින්දද්ද විඳීමක් ඇති වුණාද ඒ විඳීම හඳුනාගත්තා. සංඥාවක්. සංඥාවක් ඇති වුණාද එතන ඒ ඇතිවුණු සංඥාව ඔස්සේ අපි හිතන්න පටන් ගන්නවා. හඳුනගත්තු දේ ඔස්සේ හිතන්න පටන් ගන්නවා. චේතනා. හැබැයි එතනදී සම්බන්ධ වෙන තව ටිකක්. මොකද්ද? එතනදී සම්බන්ධ වෙනවා
තණ්හාවංච තණ්හාමාන දිට්ඨි තණ්හාව මේ ඔබ හිතන්න එපා මේක දැන් ඔන්න ඇසට අර වර්ණේ වැදිලා ඡායාව වැදිලා ඊට පස්සේ ඔන්න මම මේක අවධානය යොමු කරන්න ඕනේ කියලා හිතලා මම ඒකට අවධානය යොමු කරලා දැන් ඔන්න අවධානය යොමු කරා දැන් ඔන්න ස්පර්ශය හැදුනා දැන් ඔන්න දැන් මම වින්දා මේ එහෙම මේකෙන් පස්සේ මේකෙන් පස්සේ මේකෙන් පස්සේ මේ කියලා මේ එහෙම එකක් නෙවෙයි මේ එක සිද්ධියක් හරි එක සිද්ධියක් භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා මෙහෙම සිදු වෙන්නේ කියලා. ඒතර යමක් විස්තර කරද්දී විස්තර කරන්න එපැයි පිළිවෙලකට ඒ පිළිවෙල මේ තියෙන්නේ. එහෙම නැතු මේකෙන් පස්සේ මේකෙන් පස්සේ මේක වෙලා ටික වෙලාවකින් මේක එහෙම දෙයක් නෙමෙයි මේ එක සිද්ධියක් බුදුරජාණන් මෙන්න මෙහෙම වෙනවා කියලා විස්තර කරනවා. මේ ඔක්කොම එක මොහොතේ සහජාතව සිදුවෙන දෙයක්. එහෙම නැතු මේ අපි ඇසින් දැන් අපිටම තරහකාරය කියන මගේ තරහකාරය දකිනකොට මට ඕනේ නෑ මේ තරහ ඕන දැන් තව තරහකාරය හඳුනාගත්තේ නෑ දැන් දැකලා තියෙන්නේ තව හඳුනාගත්තේ නෑ කියලා එහෙම දෙයක් නෑනේ. දකින්නකොටම හඳුනාගත්තා. හරි දකින්නකොටම හඳුනාගෙන ඉවරයි. අය දැකීමයි හඳුනා ගැනීමයි කියලා දෙකක් නෙමෙයි. දකින්නකොටම හඳුනගෙන ඉවරයි. ඒ හඳුනා ගන්නකොටම එතකොටම එයා ගැන චේතනාවට ඇති වෙලා ඉවරයි. ඔන්න හැබැයි මේ ටික වෙන්නේ අර තණ්හාව මාන දිට්ඨි මම මගේ ආත්මය කියන මේ ටික සම්බන්ධ වෙලා. දැන් එතන දැන් ඇසයි අර රූපේ කවුද තරහකාරයා අමනාප තැනැත්තා ඒ තරහකාරයාගේ දැන් ඒක අපිට රූපේ කියන නමින් හඳුන්වනවා. එහෙනම් රූපේ එහෙනම් වර්ණ සටහන එහෙනම් ඡායාව හරි දෙකේ පතිත වෙනකොටම අන්න එතන තියෙනවා අර පටික සම්පස්සය. ඒ රූපය ඒකයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා හත්පදූපම සූත්‍රයේ දේශනා කළේ යංචාවසෝ චක්කුං අජ්ජත්තිකංචේව ආවසෝ චක්කුං අපරිපින්නං හෝති. ආශ්මත්නි ආධ්‍යාත්මික ඇස බිඳිලා නැත්තම් ආධ්‍යාත්මික ඇස බිඳිලා නැත්තම් කියන්නේ ඇස පේනවා නම් ඇසේ පෙනීම හොඳට තියෙනවා නම් පෙනීම් කෘත්‍ය තියෙනවා නම් ඒ කියන්නේ ඇස කියලා ඇස දැන් ඇස කියන්නේ ඒ කියන්නේ මේ කුහරේ නෙවෙයිනේ කුහරේ හොඳට තියෙනවා කියන්නේ නෙවෙයි මේ කියන්නේ ඇස කියලා අපි අඳුන්න මේ ලස්සනට අඳින මේ කුහරය මේක හොඳට තියෙනවා නම් කියලා නෙවෙයි මේ කියන්නේ ආධ්‍යාත්මික ඇස බිඳින්නේ නැහැ කියලා කියන්නේ කුහරේ නම් තියෙනවනේ ඉතින් කුහරේ තිබ්බට සමහර කටට පේන්නේ නැහැ. එතකොට ඇස හොඳට පේනවා නම් අර පෙනීම් කෘත්‍ය කියන එක සිදු වෙනවා නම් අජ්ජත්තිකංචේ වාවසෝ චක්කුං අපරිබින්නං හෝති. බාහිරාච රූපා ආපාතං ආගච්ඡති. බාහිර රූපය කියන්නේ එතන ඡායාව එහෙමත් නැත්නම් වර්ණ සටහන. බාහිරාච රූපා ආපාතං ආගච්ඡති. ආපාතං කියලා කිව්වේ ඒ පතිත වෙන තැනට ඒ වර්ණය ඒ ඡායාව පතිත වෙන තැන කොහෙද චක්කුප්පසාදී ආගච්ඡති එතෙන් පැමිණිලා නම් එහෙම එතන වැදිලා නම් හරි එතන පතිත වෙලා නම් ආපාතං ආගච්ඡති. බාහිරාච රූපා ආපාතං ආගච්ඡති. තජ්ජෝව සමන්නාහාරෝ හෝති. ඒකෙහි අවධානය යොමු වෙලා නම් මානසිකාරය යොමු වෙලා නම් තජ්ජෝව සමන්නාහාරෝ හෝති.
යන් තජ්ජස්ස විඤ්ඤාණ භාගස්ස පාතුපාවෝ හෝති. විඤ්ඤාණය ඒ මනසිකාරයේ යොමු වුණාට පස්සේ විඤ්ඤාණය පිහිටලා නම් විඤ්ඤාණය පිහිටනවා. යන් තජ්ජස්ස විඤ්ඤාණ භාගස්ස පාතුපාවෝ හෝති. විඤ්ඤාණය පහළ වෙලා විඤ්ඤාණය පිහිටලා නම්. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා අන්න එතන ඒ විඤ්ඤාණයේ පහළ වූවහුගේ රූපයක් ඇත්ත. රූපපාදානස්කන්ධී සංඝං ගච්ඡති. එතන රූපපාදානස්කන්ධය තියෙනවා. ඉතින් බලන්නකෝ දැක්කේ කවුද? තරහකාරයෙක්. තරහකාරයෙක් දැක්කේ. එතකොට ඒ තරහකාරයාගේ ඡායාව තමයි මේ ඇසේ පතිත වුණේ. ඒ කෙරෙහි තමයි අවධානය යොමු වුණේ. විඤ්ඤාණය සකස් වුණේ ඒ රූපයට අදාළ. අන්නේ විඤ්ඤාණය හැදුණෝගේ. හරි යන් රූපයක් ඇත්ත. රූපපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. දැක්කේ රූපේ බාහිර රූපේ. එතන රූපපාදානස්කන්ධය හැදිලා. එතකොට ඒ එතන රූපපාදානස්කන්ධය හැදිලා නම් එතන මම නම් වූ කෙනාගේ රූපපාදානස්කන්ධය කොහෙ තියෙන්නේ? ඔය දෙකම එකයි නේද? එතන මම කවුද? දැන් අර බාහිර තරහකාරිය දැක්කේ. මට හිතෙන්නේ තරහකාරයට ගහන්න. දකින්නකොට මට හිතෙන්නේ තරහකාරයට ගහන්න. තරහකාරයට ගහන්න හිතෙනකොට එතන පංච උපාදානස්කන්ධේ එතන සකස් වෙලා තිනකොද මෙහි. තරහකාරයට ගහන්නත් බැරි වෙනවා මට. හැබැයි දකින්නකොටම තරහකාරයට ගහන්න ඕන හිතෙනවා. බනින්න ඕන හිතෙනවා. එතකොට එතන මම කියන පංච උපාදානස්කන්ධය ඕකම තමයි. එතන තමයි මම හැදුනෙත්. ඔන්න මම කියලා හිතාන ඉන්න කෙනාගේ ඔන්න රූපපාදානස්කන්ධය හැදුණා. හරි වැඩේනේ. බාහිර රූපේ දැක්කේ. බාහිර රූපයක් නේ දැක්කේ. තරහකාරයෙක් නේ දැක්කේ. ඒ තරහකාරය දකින්නකොට මම නම් වූ කෙනාගේ පංච රූප උපාදානස්කන්ධය මෙතන හැදිලානේ. ඒතර ඒ බාහිර තරහකාරයාගේ රූප උපාදානස්කන්ධය ඒ රූපයේ ඕස්සේ මොකද එතන තමයි ඇස හැදුනෙත්. එතන තමයි රූපේ හැදුනෙත්. ඇසයි රූපයයි හැදෙන්න ඕනේ. ඇසේ රූපපාදානස්කන්ධය හැදෙන්න. ඇසයි රූපේ හැදෙන්න ඕනේ. ඇසයි රූපපාදානස්කන්ධය හැදෙන්න. නැත්තම් ඇසයි රූපපාදානස්කන්ධය හැදෙන්නේ නැහැ. ඒ රූප උපාදානස්කන්ධය ඇසේ හැදෙන්න ඕනේ. එතන මම ඉන්නත්. ඔන්න මම එතන මම හැදුණා. ඔන්න එතන බාහිර රූපයත් හැදුණා. තරහකාරයා. ඔන්න එතන විඤ්ඤාණයත් හැදුණා. ස්පර්ශයෙන් පත්තින් ඔන්න විඳීමත් හැදුණා. ඔන්න එතන හඳුන ගැනීමත් ආව. ඔන්න චේතනත් පහළ වුණා. ඔන්න ඇසින් රූපේ දකිද්දී ඔන්න මම හැදිලා. රූප උපාදානස්කන්ධය හැදිලා. වේදනා උපාදානස්කන්ධයත් හැදිලා. සංඥා උපාදානස්කන්ධයත් හැදිලා. සංස්කාර උපාදානස්කන්ධයත් හැදිලා. විඥාන උපාදානස්කන්ධයත් හැදිලා. ඒ රූපේ නිට්ටියද? නෑ.
නිට්ටයයි. රූපේ වෙනස් වෙනකොට මානසිකාරයේ වෙනස් වෙනකොට ඒ විඥානය වෙනස් වෙලා එතකොට ඇසත් සමහරට හටගත්තු ඇස එතන නිරුද්ධ වෙලා රූපයත් එතන ඒ කියන්නේ රූපේ නිරුද්ධ වුණා කියන්නේ අර තරහකාරය මරුණා කියන එක නෙවෙයි. මට ඒ වර්ණය සටහන ඒ ඡායාව මට උපාදානස්කන්ධේ හැදෙන්න බාහිර රූපේ බවට පත් වෙන්නේ නැහැ. තව මොහොතකින් සමහර විට. මනසකාරය වෙනස් වෙලා. විනීමත් වෙනස් වෙලා. හතුරු ගැනීමත් වෙනස් වෙලා. චේතනත් වෙනස් වෙලා. එන්න පංච උපාදානස්කන්ධය හටගත්තු පංච උපාදානස්කන්ධය වෙනස් වෙලා. ඉවරයිද? නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආහාර ගැන කතා කරද්දී මේ ස්පර්ශ ආහාරය ගැන. ස්පර්ශ ආහාරය හැම ගහපු එළදෙනක් වගේ. බේරිල්ලක් නැහැ. බේරිල්ලක් නැහැ. කොහේ හරි අර හැම ගහපු එළදෙන අභිවකාශී හිටියත් ගොදුරක්. ගලකට හේතුනත් ගොදුරක්. ගහකට හේතුනත් ගොදුරක්. වතුරකට පැන්නත් ගොදුරක්. බිම දිගා වුණත් ගොදුරක්. බේරිල්ලක් නැහැ. ස්පර්ශය හැදෙනවා. එහෙනම් අර තරහකාරයා කෙරෙහි ඒ මොහොතේ හටගත්තු පංච උපාදානස්කන්ධය මොහොතේම නිරුද්ධ වෙලා ගියාට ඉවරක් නැහැ. ආපහු හැදෙනවා. ආයමත් ස්පර්ශය හැදෙනවනේ. ඇසයි අර රූපයයි විඥානයේ මනසිකාරයේ ප්‍රත්‍ය විඥානයේ ආයමත් හැදෙනවා. එක්ක රූපයක එක්ක කනට ඇහෙන ශබ්දයක කනට ඇහෙන ශබ්දෙත් ඔය විදියමයි. ඔන්න දැන් කනට යම් ශබ්දයක් එනවා. අපි තුන් මට බනිනවා කෙනෙක්. මට යම් කිසි කෙනෙක් දොස් කියනවා බනිනවා. මට බනිනකොට ඒ කෙනාගේ ඒ බැනුම දැන් ඒක ඇත්තටම කියනවා නිකන් ශබ්දයක්. ඒක බැනුමක් බවට පත් කරගන්නේ මමනේ. ඉස්සර දැන් තරහකාරයා දැන් මං කිව්සලා ඇසටගෙන රූපේස තරහකාරයෙක් ගත්තේ. ඒ තරහකාරයා බවට පත් කරගත්තේ කවුද? මෙහෙන්නේ. මෙහෙ තැම්පත් වෙලා තිබුණු ආශ්‍රවත් එක්කනේ. නැත්තම් එයා තරහකාරයෙක් තව කෙනෙක් කුට එයා දැක්කත් එයාට තරහකාරය කියලා හිතෙන්න එපේ. ඒතර තරහකාරයා කියන එක තිබුණේ රූපේද? නැහැ. ඒක රූපේට අදාළ දෙයක් නෙවෙයි. තරහකාරයා කියන එක. ඇසේද? නැහැ. ඇසට වැදුනේ ඇසේ පතිතුනේ අර මේ ඡායාව විතරයි. එහෙනම් අරවම් මෙහි තැම්පත් වෙලා තිබුණා ආශ්‍රව විදියට. අපි මට ගොඩාක් පාඩු කරලා තියෙන කෙනෙක් කියලා. දැන් ඔන්න කෙනෙක් ඉන්නවා. දැන් මම දන්නවා හවල් අපි තුමු නම සමන් කියලා. සමන් කියන කෙනා මම රූපේ දැකලා නැහැ. සමන් මට මුණ ගැහිලා නැහැ කියන්නේ කවදාවත්. ඔය සමන් කියන කෙනා මට මුණ ගැහිලා නැහැ. හැබැයි එයා මට හැමදාම බයිනවලු. හරි මට බනිනවලු මට ගොඩාක් පාඩු කරලා මාට ගහන්නලු ඉන්නේ කියලා හිතන්නකෝ. දැන් මට බනිනවලු හැමදාම. දැන් මගේ එතකොට සමන් මගේ තරහකාරයෙක්. හැබැයි මම සමන් දැකලා නැහැ. අපි ඔන්න කෙනෙක් ඉනවා. මම පාරේ විදිහකින් යනකොට ඔන්න කෙනෙක් මට මුණ ගැහෙනවා. මුණ ගැහෙනකොට දැන් ඔන්න දැන් මම ආර්ය සුහදෝ hina වෙලා මං එයාට hina වෙලා දැන් යතේ කතා කරනවා. මං එයාට සුහදව hina වෙලා කතා කරනවා. කතා කරනකොට තමයි දන්නේ මේ සමන් කියලා.
එතකොට අර රූපය ඇසට වදිද්දී මම දැන හිටියද මේ තරහකාරයා කියලා? නෑ. එහෙනම් රූපේ තිබුණද තරහකාරයා කියන එක? නෑ. එතන වැදුනේ ඡායාවක් විතරයි. ඇසේ තිබුණද තරහකාරයා වැදුනා කියලා? එහෙම එකක් නෑ. එහෙනම් ඒවා මෙහෙමන් හදාගත්තු දේවල්. ඒක තමයි චේතනාව. ඒක තමයි සංස්කාර. සංකතං අபிසංකරොන්ති තිකෝ තස්මා සංකාරාති උච්චති. තණ්හාව එතන මුල් වෙන්නේ. තණ්හා මාන දිට්ඨි. මම මගේ ආත්මය. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන්ති. ඒක විශේෂයෙන් සකස් කරපු එකක් රූපය. වේදනාව විශේෂයෙන් සකස් කරපු එකක්. සකස් කරන්නේ සංස්කාර වලින්. සංඥං සංඤත්තාය සංකතං අபிසංකරොන්ති. සංඥා විශේෂයෙන් සකස් කරපු එකක් සකස් කරන්නේ සංස්කාර වලින්. සංකාරී සංකාරත්තාය සංකතං අபிසංකරොන්ති. සංස්කාරියත් සංස්කාරයෙන්ම හදපු එකක්. විඤ්ඤාණං විඤ්ඤාණත්තාය සංකතං අபிසංකරොන්ති. විඤ්ඤාණියත් විශේෂයෙන් සකස් කරපු එකක්. ඒ සකස් කරන්න සංස්කාර එහෙම නැත්නම් සංස්කාරයෙන් ඒ ටික හදන්න රූපං රූපත්තාය වේදනං වේදනත්තාය සංඥං සංඤත්තාය මොකද විශේෂයෙන් සකස් කරපු දේවල්. ඒ සකස් කරන්න හේතු උනේ තණ්හාව. ආපෝ රූපේ මේ ටිකෙම ආපෝ හදනවා. ආපෝ හදන්නත් හේතු වෙන්නේ සංස්කාරමයි. දැන් රූපේ රූපයක් බවට පත් කරන්න, වේදනාව වේදනාවක් බවට පත් කරන්න. ඒ රූපයෙන් ආපෝ රූපයක් හදන්න, ආපෝ වේදනාවක් හදන්න, ආපෝ සංඥාවක් හදන්න. ඔක්කොම තණ්හාව නැමැති ලාටුව ගල්ව මේ ටික සකස් කරනවා සංස්කාරයෙන්, චේතනාවෙන්. කර්ම හැදෙන්නේ එකයි එතන. ඒකයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා කිව්වේ. ඒකයි මදුපිණ්ඩික සූත්‍රයේ සාරිපුත්ත මහකච්චායන මහරහතන් වහන්සේ දේශනා කළේ. යම් වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති. යම් විතක්කේති තම් පපංචේති. යම් පපංචේති පපංච තතෝ නිදානං පපංච සංඥා සංකා සමුදාචරති. අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. ඇසේ විඤ්ඤාණයෙන් දැනගන්න, ඇසින් දැනගන්න රූපය ගැන ඔන්න අර තණ්හා මාන දිට්ඨි ප්‍රපංච වලට අනුව විතර්ක කර දැන් අර ටික හදන්නේ ඔතන. කනින් අහන ශබ්දය ඔස්සෙත් එහෙමයි. හරි මට බනිනවා යම් කිසි කෙනෙක් ඒ ශබ්ද මාත්‍රයක් මගේ කනේ පතිත වෙනවා. කන කිව්වේ කනේ ඒක වදින්න තැනක් තියෙන්න ඕනේ. මං ඒ තැන ගිල්ල වෙල්ල ඇඟිල්ල දාලා අත ගෑවොත් එතන කන නෙමෙයි මට අහුවෙන්නේ කය. හැබැයි කන කියන්නේ ඇසීම් කෘත්‍යයට. ඒක ඒ වෙලාවේ හැදෙනවා. ඒ වෙලාවේ නැති වෙලා යනවා. ඒකයි කන හැදෙන කණේ කෘත්‍ය වෙනකොට ආයතන 6ක් නෙමෙයි තියෙන්නේ නේ. සෝතායතනෙ හැදෙනකොට චක්ඛායතනෙ නෑ. ගන්ධායතනෙ නෑ. ගාහනායතනෙ නෑ. ජීවායතනෙ නෑ. ඇයි? ඒවල විඥානේ පිටින් නෑනේ. විඥාන එකයිනේ තියෙන්නේ. කනේ විඥානේ පිටින් ඇසේ පිටින් විඥානයක් නෑනේ. ඇසේ විඥානේ පිටින් නැතුව එතන නාම රූප හැදෙන්නේ නැතුව එතන ආයතනෙ හැදෙන්න විදියක් නෑනේ. එහෙනම් එතන ඒ ආයතනේ ඒ මොහොතේ ආයතනේ නෑ. ඇස නම් වූ ආයතනේ, කන නම් වූ ආයතනේ හට අරන් තියෙන වෙලාවේ. එහෙනම් කනේ අර ශබ්ද මාත්‍රේ වදින්නේ, ශබ්ද මාත්‍රයක් වදින්නේ. අන්නේ මොහොතේ තමයි කන නම් වූ ආයතනේ හැදෙන්නේ.
ඒකට මනසිකාරය යොමු වෙලා විඥානය පිහිටනවා. ඔන්න එතන හැදෙනවා. මොකද්ද? ඔන්න එතන හැදෙනවා රූප උපාදානස්කන්ධය. කනේ. රූප උපාදානස්කන්ධය හැදෙනවා කනේ. ඒ මොහොතේ. ඒතර මට බැන්න කෙනෙක්. ඒ බණින ශබ්ද කනට පතිතුනේ. කනේ ආපාතනෙ වෙන්නේ. ඒක බැනුමක් බවට පත් කරගත්තේ මම මෙහින්. නැත්තම් ඔය දැන් මට කවුරු හරි බනිනවා නම් අපි තුමු මොන හරි වචන කියලා බයිනවා කියලා. ඒ බයිනකොට මේ භාෂාව දන්නේ නැති කෙනෙකුටත් කනේ වදින්නේ ওই ශබ්දෙමනේ ගිහිල්ලා. නෝත එයාට හිතෙන්නේ නෑනේ බයිනවා කියලා. අපි තුමු මම බයිනවා ඉංග්‍රීසි කෙනෙකුට සුද්දෙකුට සිංහලෙන්. සුද්දට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ සිංහල. හැබැයි මම බනිනවා යාට. එයා කනෙත් වදින්නේ ශබ්දෙමයි. හැබැයි යාට හිතෙන්නේ නෑනේ මම බයිනවා කියලා. ඒතර බැනුම වලට පත් කරගන්න එක මෙහින්. හරි. ඒතර ඔන්න ඒ මොහොතේ පින්වත්නි ඔන්න රූප වාදානස්කන්ධය හැදෙනවා. එතකොට මේ කනට ඇහෙන ශබ්දී ඒ බැනුම කියලා මං හඳුන්වන ඒ ශබ්දයේ ඔස්සේ රූප වාදානස්කන්ධය හැදෙනවා. එතකොට එතන රූප වාදානස්කන්ධය. එතකොට මම නම් වූ දැන් එතන ඒ ශබ්දය ඔස්සේ නම් ඒක හැදෙන්නේ. ශබ්දේ නම් එතන හැදෙන්නේ ඒ රූපාදානස්කන්ධේ. ඒතර මම නම් වූ රූපාදානස්කන්ධේ කොහොද එතන ඒ වෙලාවේ මම කවුද එතන? දැන් අර කෙනෙක් බයිනකොට මේ සිද්ධි සිද්ධ වුනේ. එතන මම කවුද? එතන මමත් ඒ රූපපාදානස්කන්ධයමයි. ඒකමයි මම අන්න මම හැදෙනවා එතන. අන්න මම මැවෙනවා. ඔහොම මවාගන්න මමක් තියෙන ඉන්නවා මිසක් වෙන ස්ථිර වූ මමක් නෑ. තියෙන්නේ උපාදානස්කන්ධ පහක්. රූප උපාදානස්කන්ධ ඒක හැදෙනවා ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. වේදනා උපාදානස්කන්ධය හැදෙනවා. ඒක හැදෙනවා කොහෙද? ඇසින් දකින රූපය ඔස්සේ. හරි. ඒ කියන්නේ ඇසේ හැදෙන රූප උපාදානස්කන්ධය ඔස්සේ. කනේ හැදෙන රූප උපාදානස්කන්ධය ඔස්සේ. නාසී, දිවේ, කයේ, මනසේ හැදෙන රූප උපාදානස්කන්ධය ඔස්සේ වේදනා උපාදානස්කන්ධය හැදෙනවා. ඒතර ඒව හැදුනේ අර රූපයේ මුල් වෙලා ඇසට පේන, කනට ඇහෙන ශබ්දයේ මුල් වෙලා, නාසයේ දැනෙන ගඳ සුවඳ මුල් වෙලා, දිවට දැනෙන රසය මුල් වෙලා, කයට දැනෙන පහස මුල් වෙලා, මනසට හිතෙන අරමුණු මුල් වෙලා. ඒ රූප උපාදානස්කන්ධය හැදුනේ. ඒ වේදනා උපාදානස්කන්ධය හැදුනේ. ඊට පස්සේ සංඥා උපාදානස්කන්ධය හැදෙන කොහෙද? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. ඒකටත් මුල්ුනේ ඇසේ හැදෙන රූප උපාදානස්කන්ධය, කනේ හැදෙන රූප උපාදානස්කන්ධය, නාසයේ, දිවේ, කයේ, මනසේ හැදෙන රූප උපාදානස්කන්ධය. ඊට පස්සේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ හැදෙන වේදනා උපාදානස්කන්ධය ටිකම හඳුනගත්තේ. යම් වේදේති සංසංජානාති. යම් ආකාරයට විඳිනොත් ඒක හඳුන ගන්නවා. ඊට පස්සේ චේතනා සංස්කාර උපාදානස්කන්ධය. ඒක හැදෙන්නේ කොහෙද? ඒකත් ඇතින්නේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. සංස්කාර උපාදානස්කන්ධයත් හැදෙන්නේ. ඇසින් දකින රූපය ඔස්සේ, කනින් අහන ශබ්දය ඔස්සේ, නාසයෙන් දැනෙන ගඳ සුවඳ ඔස්සේ, දිවට දැනෙන රසය ඔස්සේ, කයට දැනෙන පහස ඔස්සේ, මනසට සිතෙන අරමුණු ඔස්සේ. සංස්කාර උපාදානස්කන්ධයත් හැදෙන්නේ. විඥාන උපාදානස්කන්ධය ළඟට. විඥාන කොහොමද සකස් වෙන්නේ? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. වෙන විඥානය කියලා වෙන දෙයක් වෙන එකක් නෑ.
හරි. හත්වෙනි විඥානයක් නැහැ. නැත්නම් විඥානේ වෙන කොහේ හරි තිබිලා ඉවිල්ලා ස්ථිරව තියෙන විඥානයක් කොහේ හරි තිබිලා ඉවිල්ලා ඔන්න ඇසට පයින්නවා. ඊට පස්සේ ඇසට පයින්ලා ආයෙමත් අතෙන් යනවා. කොහේ හරි ගුහාවකට. ඊට පස්සේ ඔන්න කනට පයින්නවා. ආයෙමත් අර ගුහාවට යනවා. එහෙම තමයි විඥානයේ තියෙන වෙනම ගුහාවක් නෑ. එක්කෝ විඥානේ ඇසේ තියෙන්න ඕනි. ඇසේ විඥානේ තියෙනකොට ඒක චක්කු විඥානේ. එක්කෝ කනේ තියෙන්න ඕනි. හට අරන් තියෙන්න ඕනි. ඒක සෝත විඥානේ. ඇසේ නිකන් විඥානේ තියෙන්නෙත් නැහැ. එහෙනම් ඒ ඇසේ විඥානේ හටගන්නේ ඇසින් රූපේ දකින මොහොතේ. ඇසට රූපයක් වෙමින මොහොතේ. හරි. විඥානීය ශබ්දයක් අහන මොහොතෙත් නැතුව කනේ ඔන්න මේ හැංගිලා ඉන්නවා විඥානේ. එහෙම දෙයක් තියනවද? නැහැ. මත විඥානේ ඔන්න නාසය ඇතුලේ හැංගිලා ඉන්නවා. දැන් ගන්න විදිහක් නැහැ මට විඥානේ. දැන් මේ ඇසේ පිහිටවන්න රූපය බලන්න ඇසේ පිහිටවන්න විඥානේ ගන්න විදියක් නැහැ කනේ හැංගිලා ඉන්නවා. ගන්න විදියක් නැහැ. එහෙම දෙයක් තියනවද? එහෙම දෙයක් නැහැ. එහෙම ස්ත්‍රූ විඥානයක් කියලා දෙයක් නැහැ. විඥානය කියලා කියන්නේ 아무තු ගුලියක් නෙවෙයි. 아무තු බෝලයක් නෙවෙයි විඥානය කියලා කියන්නේ. විඥානය කියන්නේ දැන ගැනීම. හරි. විඥානන කෘත්‍ය කෙරෙන්නේ විඥානයෙන්. විඥානන කෘත්‍ය දැන ගැනීම නම් වූ කෘත්‍ය විඥානයේ කාර්යය. ඒකට විඥානය කියලා කියන්නේ. ඒක 아무තු මේ ගුලියක් නෙවෙයි. ඔන්න පංච උපාදානස්කන්ධය හැදුනා. එතකොට පින්වත්නි බලන්නකෝ ඉපදීම කියලා ගත්තත් එතන තියෙන්නේ මොකද්ද? කන්දානම් පාතු භාවෝ. පංච උපාදානස්කන්ධේ පහළවීමක්. ජරාවටපත් වීම කියලා ගත්තත් මොකද්ද එතන තියෙන්නේ? පංච උපාදානස්කන්ධින්නේ ඒ ජරාවත් අපි දැන් මම නම් වූ පංච උපාදානස්කන්ධයක් වෙනම නැහැනේ. ඔන්න ඔතන තමයි අපිට වර්ධින තැන. කොහොද? මම නම් වූ පංච උපාදානස්කන්ධියකුත් මගෙන් බැහැර වූ පංච උපාදානස්කන්ධත් හොයනවා. මම නම් වූ පංච උපාදානස්කන්ධයක් වෙනම නෑ. ඇයි? මම නම් වූ පංච උපාදානස්කන්ධය හැදුනේ අර රූපය දකින්නකොට තමයි. මෙතන තමයි හැදුනේ මම නම් වූ පංච උපාදානස්කන්ධයත්. ශබ්දය අහනකොටම තමයි එතනම තමයි හැදුනේ මම නම් වූ පංච උපාදානස්කන්ධයත්. හරි. එතකොට වයසට යන්න තියෙන්නේ මොකද්ද? දැන් මේ ඔන්න වයසට ගියා කියලා මොකද්ද වෙන්නේ? දැන් මං කණ්ණාඩියක් ළඟට යනවා. කණ්ණාඩිය ළඟට ගියාට පස්සේ ඔන්න මට පේනවා මොකද්ද? මගේ කෙස් ටික ඉදිලා. ඔන්න මට හිතෙනවා මම වයසට ගියා කියලා. එතකොට කෙස් ටික ඉදිලා කියලා මම දැක්කා. එතකොට ඒක මොකද්ද? රූපයක් නේ. එතන ආපහු ඔන්න පංච උපාදානස්කන්ධය හැදුනේ. දැන් මම මේ අත ගාලා බලනකොට ඔන්න රැලි වැටිලා. කයට දෙන පහසක් නේ. එහෙමත් නැත්නම් බලනකොට රැලි වැටලා පේනවා. ඒක රූපයක් නේ. අසින්තක රූපයක් නේ. නේ? ඊට පස්සේ මම දිවෙන් බලනවා දත් ගැන. දත් සමහරව කැඩිලා ගිහිල්ලා, ගැරිවිලා ගිහිල්ලා. ඒ මොකද්ද? කයට දෙන පහසක් නේ. ඊට පස්සේ ඔන්න මම කණ්ණාඩි ළඟට ගිහිල්ලා විරිත්තලා බලනවා. දැන් දත් කීපයක් අඩුයි. ඒක මොකද්ද? රූපයක් නේ. ඇසට පේන රූපයක් නේ. ඔතනනේ පංච උපාදාන. දැන් වයසට ගියා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. එතනත් අපිටම වෙන්නේ. ලෙඩ හැදෙනවා. පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. මැරෙනවා. කන්දානම් බේදෝ. පංච උපාදානස්කන්ධය බිඳලා යන්නේ. ඉවරක් නෑ. අයවත් හැදෙනවා. අයමත් කොහරි සකස් වෙනවා. නේ? අපි සංපයෝගෝ දුක්ඛෝ පංච උපාදානස්කන්ධේ නේතනක් තියෙන්නේ. ඒක නේද මුලින්ම මම කිව්වේ මට අප්‍රියමනාප කෙනෙක් නේද මුණ ගැහුනේ. තරහකාරය මුණ ගැහුනේ මම උදාහරණයක් ගත්තේ. අප්පියේ සංපයෝගෝ දුක්ඛෝ. පියේ විප්පයෝගෝ දුක්ඛෝ පංච උපාදානස්කන්ධේ. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං එතනක් තියෙන පංච උපාදානස්කන්ධේ. බලන්න මේ හැම දෙයක් ඇතුළෙම හැම දෙයකම පංච උපාදානස්කන්ධෙනේ තියෙන්නේ. ඒතර මේකනේ
පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදී. පෙර නොවැසූ විරූ ධර්මයන්හි ධම්මස පහළ වුණා. ඥානං උදපාදී ඥානෙ පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා කියලා. මේක වැහිලා නැතිබුණේ. අවිද්‍යාව නම් අඳුරින්. ඒක නිසා උත්තරට තේරුම් ගන්න. මෙතන තියෙන්නේ පංච උපාදාන. මේක දුකක්. අපි ඊළඟ දේශනාවේදී අපි තවදුරටත් කතා කරමු මේ චතුරාර්ය සත්‍ය ගැන. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට දේශනා කළේ මේ චතුරාර්ය සත්‍යය. සම්මා දිට්ඨියට යම් කිසිකෙක් නිවන් මඟට බැසගන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන්. එයාගේ දෘෂ්ටිය ඍජු වෙන්නේ, මාර්ගයෙන් නිවැරදි වෙන්නේ, මඟට පැමිණෙන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන නිවැරදි දැක්මෙන්. නැත්තම් අඳුරේ අතපත ගායි. අඳුරේ අතපත ගායි. ලෝකයක් අඳුරේ අතපත ගාද්දී බුදුරජාණන් වහන්සේ වදාළ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න කෙනා අඳුරේ අතපත ගන්නෑ නැහැ. යා ආලෝකයෙන් ලෝකේ දිහා බලනවා. ආලෝකයෙන් ලෝකයේ දිහා බලන ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් වෙන්න ඔබ අප හැම දිනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ උතුම් දේශනාවේ දායකත්වය දරන්නේ තලවත්තුගොඩ පදිංචි පින්වත් කාන්ති අබේගුණවර්ධන මෑණියන් සහ කසුන් දිනෝෂිකා බුද්ධිකා ඇතුළු දූ දරුවන් විසින්. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දක්වලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. ඒ රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් පින් කැමති සීල දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ට දවහබහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කරගත් පින් මහෝපකාරී වෙත්වා. ඒ වගේම 2016 අගෝස්තු මාස 28 වෙනි දින, එනම් මීට වසර 5කට පෙර මේ පරිලෝකීය උපාලි අබේගුණවර්ධන ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරනවා. 2016 සැප්තැම්බර් මාස 11 වෙනි දින මේ පරිලෝකීය නොලිනා පෙරේරා මෑණියන්ට මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මිය පරිලෝකීය ඩී.එම්. අබේගුණවර්ධන පියාණන්ට, එල්.ජී. කමලාවතී මෑණියන්ට, නන්දසිරි අබේගුණවර්ධන සොහොයුරාට, මල්ලිකා අබේගුණවර්ධන සොහොයුරිය සහ ධම්මිකා රම්‍යා දිසානායක සහෝදරිය ඇතුළු මේ පරිලෝකීය සීලෝම ඥාති හිත මිත්‍රාදීන්ට ඔබ අප හැමදෙනා නමින් නැසීමේ පරිලෝකීය සීලෝම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සූපත් වෙත්වා, සපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. සුජීවත්ව සිටින පියදාස දිසානායක පියාණන්ට සහ අයිරින් පෙරේරා පුංචි අම්මාටත් සීලෝම ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සූපත් භාවයේ සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත්ව දරූ පින්වතුන්ට එම්පවුල්ල සීලෝම දෙනාට නන් අයුරින් උදව් උපකාර කර සීල පින්වතුන්ට උතුම් ධර්ම අවබෝධයට මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලෝම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සීල දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකවන් සීලෝම දෙනාට, ඔබ අප හැම දෙනාගේ ගුරුවර, දෙමාපිය, ඥාති හිත මිත්‍රාදීන් සීලෝම දෙනාට පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.